ආයුබෝවන් සුබ සන්ධ්‍යාවක්. ඔබ විශ්වසනීයම පුවත් කාටත් කලින් රටට කියන ස්වාධීන රූපවාහිනී ප්‍රධාන ප්‍රවෘත්ති සමගින් මුලින්ම අවධානය යොමු කරන්නේ දවස් උණුසුම් කළ ප්‍රධාන පුවත් සිරස්තල වෙත. ශ්‍රී ලංකාධීශ්වර පද්ම විභූෂණ ගෞරවාභිධානය ජනපතිඳුන්ට එන්නතෙන් ලෝකයෙන්ම ශ්‍රී ලංකාව 4 වෙනි තැනට ආනයන බද්ද අඩු කළ සැනින් ලොකුලූනුත් අර්ථාපලුත් මිලබසී. බංකුවේ හිටියා මිස තීන්දු ගත්තේ නැහැ ඇමති සුසිල් පාපොච්චාරණයක. ඉස්කෝලේ පටන් ගන්නත් කලින් පාසල් වෑන් රථයේ ගාස්තුව ඉහළට. අවුරුදු 12කට පස්සේ ලොවේම ඉන්ධන මිල වැඩි වුණේ 2021 දී. කොරෝනා මර්ධන එන්නත් දෙකම ලබා ගැනීම තුළින් ශ්‍රී ලංකාව ලොව සිව්වන ස්ථානයට පැමිණ ඇති බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසනවා. මේ අතර කොරෝනා ආසාදිත මරණ 24ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අද තහවුරු කිරීමත් සමග මෙරට සමස්ත මරණ සංඛ්‍යාව 15000 සීමාව ඉක්මවා ගියා. කොරෝනා මර්ධන එන්නත් කරන වැඩපිළිවෙල රට පුරා සාර්ථකව ක්‍රියාත්මක කරනවා. ලොව බොහෝ දියුණු රටවල් අභිබවා එන්නත් කරන වැඩපිළිවෙල සාර්ථක කර ගැනීමට ශ්‍රී ලංකාවට හැකි වූ බවයි අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසන්නේ. දැන් එන්නත් දෙක ලබා දීමේදී ලෝකේ 4 වෙනි තැනට ඉන්නේ අපි. ගරුත්වය මේ අවස්ථාවේදී අතිගරු ජනාධිපතිතුමාට පුද කරන්නට ඕනේ. ඒ වෙනුවෙන් සාල මුදලක් කැපවීමක් සහ ඒ වගේම ඒ අදාළ අංශත් එක්ක නිරන්තරයෙන් කතා කරමින් සහ මේ ලබා දෙන ස්ථාන පවා සඳහන් කරමින් කටයුතු කරා. ඒකට අමතරව මිලියන 14ක් මේ වෙනකොට අනියුම් කරලා ලැබෙමින් පවතිනවා තුන්වෙනි මාසයේ. ජනතාවට බොරු මත ඉදිරිපත් කරලා තියෙනවා. පෙලක් සංවිධානාත්මක ලෙස කණ්ඩායම් මේක ගහපුවාම මේ ආබාධ එනවා සෙම වැඩි වෙනවා අර නොයිකුත් මෙවැනි ඉතාමත්ම විද්‍යාත්මක පදනමක් නැති සංවිධානාත්මක ලෙස පෙලක් වෙලාට වාචාලකමට කියන කතාවන් දිගින් දිගටම ගෙනියන පෙලක් වෙලාට සංවිධානාත්මක ලෙස මේ දේවල් කරන්න උත්සාහ කරනවා. ඒ කෙසේ වෙතත් බොහොම පැහැදිලිව මම කියන්නට ඕනේ මුතුමාර කියන කිසිම අඩුවක් නැහැ. නිසා අපි ඉල්ලා සිටිනවා සෑම පුද්ගලයෙක්ගම Tamanට ලැබෙන පළවෙනි අවස්ථාවේදීම මේ තුන්වෙනි මාත්‍රාවත් ලබා ගන්නයි කියලා. මෙරටින් වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 5,80,596ක්. ඉන් 11,652 දෙනෙකු තවදුරටත් ප්‍රතිකාර ලබනවා. සුවය ලැබූ සමස්ත සංඛ්‍යාව 5,60,949ක්. තවත් කොරෝනා මරණ 24ක් සිදුව ඇති බව සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා අද තහවුරු කළා. වයස අවුරුදු 60ට වැඩි 13 දෙනෙකු ඒ අතර වනවා. ඒ අනුව සමස්ත මරණ සංඛ්‍යාවද 15,019 දක්වා ඉහළ ගියා. කොරෝනා ආසාදිතයන් සඳහා වන නිවෙස් ප්‍රතිකාර ක්‍රමවේදය හේතුවෙන් කොරෝනා රෝගීන් සඳහා වෙන් කර ඇති ඇඳන් ප්‍රමාණය දැනට පිරී ඇත්තේ 30%ක ධාරිතාවක් බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා. අද වෙද්දී අපේ රෝගීන් වාර්තා වීම පහුගිය දවස් දෙක තුනේම 350-400 සීමාවකට සීමා වෙලා තියෙනවා. ඒ වෙද්දී පූර්ණ සුවය ලබා නිවස් කරා පිටත්ව යන සංඛ්‍යාව 224 දක්වා ළඟා වෙනවා. මෙහිදී අපිට මේ අවස්ථාවේදී වාර්තා වෙන මරණ ගාන 20ට අඩුව තියෙන්නේ. අවසාන වශයෙන් අපි 31 වෙනිදා අපිට වාර්තා වෙච්ච මරණ ගාන 16යි. මේ සියලුම කාරණා මැද්දේ අපි මතක තබා ගත යුතු ප්‍රධාන කාරණාවක් තමයි අපේ මරණ සංඛ්‍යාව සැලකිය යුතු මට්ටමකින් පහළ ගිහිල්ලා තියෙනවා. නමුත් මෙය මේ දුරට පවත්වාගෙන යෑමට හැකි වී තිබෙන්නේ අපිට අපේ එන්නත්කරණයේ සාර්ථක වැඩපිළිවෙලක් හරහා ක්‍රියාත්මක වෙච්ච නිසා. පසුගිය සති කිහිපයේදී කොරෝනා ආසාදිතයන් වාර්තා වීම අඩු මට්ටමට පැමිණීම සම්බන්ධයෙන් දැඩි අවධානයෙන් පසුවන බව සෞඛ්‍ය අංශ පවසනවා. සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් ක්‍රියාත්මක වෙන කොවිඩ් රෝගීන් සඳහා වූ නිවෙස්ගත ප්‍රතිකාර ක්‍රමයට පහුගිය 2021 ජූනි 7 වෙනිදා සිට දෙසැම්බර් 31 වෙනිදා වෙන කාලය වෙනකොට රෝගීන් 1,30,072කට ප්‍රතිකාර සපයලා තියෙනවා. රෝගයට ප්‍රතිකාර කරලා මුදා හැරලා තියෙනවා 1,25,168 දෙනෙක්. මේ දක්වා රෝහල් ගත කරලා තියෙන්නේ 2,148ක්. ඒ ඉතාමත්ම අවම ප්‍රතිශතයක් 101.5ක් වගේ. දෙසැම්බර් 31 වෙනිදා වෙනකොට සක්‍රීය රෝගීන් සංඛ්‍යාව වෙන්නේ 2093ක්. අලුතින් රෝගීන් එකතු වෙලා තියෙන්නේ අපිට රෝගීන් 180ක් පමණයි. පහුගිය සති දෙකකට ඉහත කාලයත් එක්ක මේ සංසන්දනයක් කරලා බැලුවාම අපිට පේනවා නිවෙස්ගත ප්‍රතිකාර ක්‍රමයේ පැහැදිලිවම රෝගීන්ගේ අඩුවීමක් පහුගිය සති දෙක ඇතුළත පෙන්වු කරන බව.
ඉන්ෆ්ලුවෙන්සා හා කොරෝනා වෛරස එකවර ආසාදනය වීමෙන් ෆ්ලොරෝනා නැමැති රෝගී තත්ත්වය හටගන්නා බවට හඳුනාගෙන තිබෙනවා. එහි පළමු ආසාදිතයා ඊශ්‍රායලයෙන් වාර්තා වී ඇති අතර එම රෝගියා ගැබිණි කාන්තාවක් බවයි වාර්තා වන්නේ. දරු ප්‍රසූතිය වෙනුවෙන් ඇය රෝහල්ගත කිරීමෙන් පසුවයි මෙම රෝගී තත්ත්වය හඳුනාගෙන තිබෙන්නේ. කිසිදු වෛරසයක් සඳහා ඇය එන්නත් ලබාගෙන නොමැති බවටද වාර්තා වුණා. ෆ්ලොරෝනා රෝගී තත්ත්වය ඉතා පහසුවෙන් පැතිරිය හැකි බවට මෙවන විට වෛද්‍යවරුන් සැක පළ කර තිබෙනවා. පොහොර ගැටලුව ඇතුළු ප්‍රශ්න රැසකට අප්‍රේල් මාසයේ වන විට විසඳුම් ලබා දීමට හැකිවන බව අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසනවා. පොහොර ආනයනය කරමින් බිලියන ගණනින් කොමිස් ලබාගත් පුද්ගලයන් නිසා කාබනික පොහොර වැඩපිළිවෙල අකර්මණ්‍ය වූ බවයි අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ. මේ අතර අර්ථාපල් සහ ලොකුලූණු ආනයනික බදු අඩු කිරීම හේතුවෙන් එම මිල ගණන් පහළ ගොස් ඇති බව ව්‍යාපාරිකයන් පවසනවා. ආනයනික අර්ථාපල් සහ ලොකුලුණු සඳහා පනවා තිබූ විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද අඩු කිරීමට රජය තීරණය කළා. ආනයනික අර්ථාපල් සහ ලොකුලුණු සඳහා වූ විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද කිලෝග්‍රෑම් 1කට රුපියල් 30කින් අඩු කිරීමටයි මෙලෙස පියවර ගැනුණේ. පාරිභෝගික ජනතාවට සහන සැලසීමේ අරමුණින් මෙම තීරණය ගත් බව මුදල් අමාත්‍යාංශය පවසනවා. අර්ථාපල සහ ලොකුලුණු ආනයනික බදු අඩු කිරීම තුළින් එම මිල ගණන් පහළ ගොස් ඇති බව පිටකොටුව තොගමෙන්ම සිල්ලර වෙළඳුන්ද පවසනවා. පළලුණු වලට දෙකටම බදු අයින් කරලා තියෙන්නේ. ඒ නිසා මේ හුඟක් අඩුවීමක් තියෙනවා. තොග මිල දැන් අද ඇවිල්ලා පාකිස්තාන ලුණු ඇවිල්ලා 120ක් කියනවා. 120යි 110යි. ලුණු මේ පේමන්ට් එක වික්කේ 250යි කිලෝ එක. අල රුපියල් 200යි. දැන් අල බෑග් එක 150ට. ලුණු තන 120ට 100 අදලට යනවා. රුපියල් 30 ටැක්ස් එක අඩු කරානේ. ඒකෙන් තමයි අඩු වෙන්නේ. නැත්තම් අඩු වෙන්නේ නැහැ. අඩු වෙලා තියෙනවා. ඉතින් අපි වැඩි මිලට ගත්ත බඩුනේ. අපි 240ට අරන් තිනවා. 280ට ලුණු අරන් තිනවා. විකුණන්නේ කොහමද? පාඩු කණ්ඩ ලක්ෂ ගණන්. මේ අතර දෙල්කඳ පොලේ වෙළඳ මහතුන් සහ එහි පැමිණි ජනතාව එළවලු මිල ගණන සම්බන්ධයෙන් මෙලෙස අදහස් පළ කළා. අවු මිරිස් 1400 කිලෝ එක. ලිස් කිලෝක් 350යි. කැරට් අද 500යි. බොන්චි 400 කිලෝ එක. තක්කාලි 240යි කිලෝ එක. හිතාරි දනු නැත්තරම නැතිලා යන එළවලු. අපි මොනා කරතරත් නැහැ ගොවියට පොහොර ටික දුන්නා නම් මේ ප්‍රශ්නේ මුකුත් නැහැ. එක එක ගණන් වලට වෙළඳ බඩු විකුණනවා. ඒකට සංශෝධනය කරන්නේ නැද්ද කවුරු? අම්මෝ හරි ආබෙට දෙන්නේ අක්කා. ගන්න දෙයක් නැහැ. පොලට ආවට නිකන් බොරුවට එනවා විතරයි. කිසිම වැඩක් නැහැ. එළවලු මිල ගණන සම්බන්ධයෙන් සොයා බැලීමට දෙල්කඳ පොලෙහි අපනිෂ්පාදන කණ්ඩායම් සිදු කළ සංචාරයේදී රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතාද භාණ්ඩ මිලදී ගැනීමට පැමිණ සිටි ආකාරය දැකගත හැකි වුණා. භාණ්ඩ මිල සම්බන්ධයෙන් ඒ මහතා දැක්වුවේ මෙවැනි ප්‍රතිචාරයක්. නැත්නම් ටිකට් එකක් අදලා හරිනේ නැත්තම් කරන්න බෑනේ. අපිට ඉතින් ස්වීට් එකක් අදදුනොත් තමයි ඉතින් අපිට නැතුව වෙන ආදායමක් නැහැ. නැත්තම් මේක දුවන්න බෑනේ. බඩු මිල අඩුවක් නැහැ නේ තාම. බල්ලු මිල අඩු කරන්න ඉතින් වෙළඳ ඇමතිලා ආහාර ඇමතිලා දැනගන්න එපා කෘෂිකර්ම ඇමතිලා. පෝර නැති කළාම ගොවියන්ට පෝර දාලා කොහොමද පළ දාව ගන්න? කරන්න බැරි දේවල් කරන්න ගිහිල්ලා තමයි රටම අමාරුයි දාලා තියෙන්නේ. ඒකට වග කියන්න ඕනේ තීන්දුව ගත්ත අය. ඒ කියන්නේ කෘෂිකර්ම ඇමතුමාලා මේක කරන්න බැරිද? කෘෂිකර්මතුමා ෆේල් නේ. ෆේල් ආයේ කවුද කියලා පේන මිනිස්සුන්ට. දැන් ඔබතුමාලා ආණ්ඩුව. අපි ආණ්ඩුවට අපි තීන්දුව ගන්න තැන්වල නැහැ නේ. අපි බංගුවක් උඩ තියලා තියෙන්නේ. අපි රිසර්ව් ඉන්නේ. මේ අතර කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා මල්ලතු අස්කිරි මහනා හිමිවරුන් බැහැදක ආශිර්වාද ලබා ගැනීමෙන් අනතුරුව මාධ්‍ය වෙත මෙලෙස අදහස් පළ කළා. ගෑස් ප්‍රශ්නය, කිරිපිටි ප්‍රශ්නය, බඩුමිල ප්‍රශ්නය, පොහොර ප්‍රශ්නය මේ ප්‍රශ්න ගණනාවකුත් එක්ක මේ රටේ ජනතාව ඉන්නේ. අපි ආණ්ඩුවක් හැටියට අපි ඒක පිළිගන්නවා. ඒ නිසා 20යි 22 අවුරුද්ද මේ අවුරුදු දෙකක් බැටකාපු කොවිඩ් වසංගතයෙන් මුදාගෙන මේ රටේ මිනිස්සුන්ට යහපත් ජීවිතයක් ගත කරන්න අවශ්‍ය වටපිටාව තමයි ආණ්ඩුව හැටියට අපි හදන්න බලාපොරොත්තු වෙන්නේ. අපි විශ්වාස කරනවා මාර්තු අප්‍රේල් වෙනකොට මේ සියල්ල සමතයකටපත් කරලා මේ රටේ මිනිස්සුන්ට වෙනද වගේම නිදහසේ සතුටින් ජීවත් වෙන්න මේ සියලු ප්‍රශ්න විසඳලා අවශ්‍ය හයිය ශක්තිය ධෛර්යය ලැබෙයි කියලා. කුෂහානි වලට වන්දි ගෙවීම කොයි ආකාරයෙන්ද? අපි සෑම ගොවියෙකුටම ඉල්ලුම් පත්‍රයක් දීලා තිනවා. ගොවියා අපේ පොහොර භාවිතා කරලාද කියලා බලනවා. පළවෙනියටම අපි කාබනික ඝන පොහොර දුන්නා. ඊළඟට අපි ජෛව දියර පොහොර දුන්නා. ඊළඟට පොටෑසියම් ක්ලෝරයිඩ් දුන්නා. දැන් නැනෝ නයිට්‍රජන් ලබා දෙමින් යනවා. මේ පොහොර වර්ග 4 භාවිතා කරලා ගොවියාගේ නිෂ්පාදනයට යම් අඩුවක් වුණොත් තමයි අපි වන්දි ගෙවන්නේ. මේ රසායනික කෘෂි කර්මාන්තය කියන්නේ මාෆියා එකක්. මේක හැතුලේ හැමෝටම කොමිස් හම්බුණා. මේ අමාත්‍යාංශය බාර ගන්නකොට පළවෙනියට මට අහුවුනේ 2018 19 ලංකාවට පොහොර ආනයනය කරලා බිලියන 8ක වංචාවක්. එතකොට ගමේ පොහොර බෙදෙන එකේ ඉඳලා පොහොර ආනයනය කිරීමේ ඉඳලා ප්‍රමිතිය තීන්දුව කිරීමේ ඉඳලා විශාල කොමිස් මුදල් ලබාගත්තා. මේ ඔක්කොම හොරකම් කොමිස් ඔක්කොම නැවතුණා මේක තුල. ඒ නිසා නිලධාරී ගොඩක් මේකට කැමතුනේ නැහැ මේ කටයුත්ත සම්බන්ධයෙන්. ගෑස් මිලදී ගැනීමට ජනතාව අදත් දිගු පෝලිම්වල රැඳී සිටින ආකාරය දැකගත හැකි වුණා. මේ අතර සබුගස්කන්ද තෙලපිරි පහදුව හෙට සිට తాවකාලිකව වසා තැබීමට විදුලි බල අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.
ගෑස් ආශ්‍රිත පිපිරීම හේතුවෙන් ඇති වූ තත්ත්වය මත ගෑස් වෙළඳපොළට නිකුත් කිරීමේ අඩුවක් තවමත් දැකගත හැකියි. ඉදිරි සති 3 ඇතුළත මෙම තත්ත්වය යථා තත්ත්වයට පත් කළ හැකි බවයි ඉලෙක්ට්‍රෝ සමාගමේ සභාපති තෙෂාර ජයසිංහ මහතා ඊයේ ප්‍රකාශ කළේ. කෙසේ වෙතත් අද බොහෝ ප්‍රදේශවල ගෑස් අලෙවිසැල් අසල දිගු පෝලිම් දැකගත හැකි වුණා. අහන්න තියෙන්නේ අර මේ දැන් සැපද කියලා තමයි. පොලිම නම් හොඳයි ඉතින්. ඔව් දන්සල්වාගේ තමයි ඉතින්. මිනිස්සු ජොබ් එකක් කරගන්න හම්බෙන්නේ නැහැ මේ වැඩේ. කෑෂ් සම්බන්ධව වැඩේ නම් හොඳයි ඉතින්. අනිත් දුෂ්කර වැඩේ. සමන්න ටික හරි බෙදලා එක ලොකු දෙයක් නේ. අවුරුදු 73 මේ දෙගොල්ලෝ මේ රට කෑවා. තවත් ඉදිරියට කන්න මේ දෙගොල්ලන්ටම දෙනවා. වරදක් නැහැ රජේ වරදක් නැහැ ඉතින් මේවල. රජේ නෙමෙයි වැරදි තින්නේ. මේ කම්පැනි අයිතිකාරයන්ගේ වැරදි. මේවා මේ මිනිස්සු වගාව කරන් කරනවනේ පවාගෙන කන එක තමයි වැරදි තියෙන්නේ. නැත්තම් රජයේ දොස් කියන්න බෑ මේවට. අසන්ත අලිගේ වන්නේ ඇයි තාම අසුන් නැත්තේ? ලික්සෝ ගෑස් සමාගමේ චෑමන් ඇයි තාම අසුන් නැත්තේ? පොඩ්ඩක් අනිත් පැත්ත බලන කෑම කඩේ. කඩේ අරගන්න විදියක් නැහැ. මොකද ගෑස් නැහැ. හොයන්න විදියක් නැහැ. ආවා කඩේද? කෑම කන්නත් මිනිස්සුන්ට විදියක් නැහැ. ඒක තමයි. ඇයි මේගොල්ලෝ ඉල්ලාස් වෙන්නේ නැත්තේ? පුදුම හුදුද්ද. කිරිපත් හදා ගන්නවා තියේ බැරි වුණා. ලන්ස ඇමතුමා ඊයේ හොඳටම කිව්වා. වහාම ඔය ගෑස් සමාගමේ සභාපතිට ඉල්ලාස් වෙන්න කියලා ඇමතුමාම කිව්වා. නැත්නම් ඒ ගහලා එලවන්න කියලා කිව්වා. තව ටික දවසකින් මිනිස්සු ගහලා එලවයි. ගාල්ල නගරයේ අද අලුයම සිට ගෑස් ලබා ගැනීමට පැමිණි ජනතාව දිගු පෝලිම් වල රැඳී සිටියා. මෙම වාතාවරණය හමුවේ එම ස්ථානයේ උණුසුම් තත්ත්වයක් ද ඇති වුණා. ගෑස් නොමැතිවීමෙන් හැටන් ප්‍රදේශයේ ආපනශාලා කිහිපයක් තාවකාලිකව වසා දැමීමට එම ආපනශාලා හිමියන් ක්‍රියා කර තිබෙනවා. හැටන් ප්‍රදේශයට ගෑස් තුක නොලැබීම හේතුවෙන් ආපනශාලා කිහිපයක් දරභාවිත කරමින් ආහාර පිළියෙල කිරීමටද පියවර ගෙන තිබුණා. වැඩ කරන්නේ ඔය අද පරුවක් තමයි මේ වැඩ කරන්න තියෙන්නේ. ඊට එන්නම් කඩේ වහන්න තමයි වෙන්නේ. අපිට තවත් 10කට එකයි දුන්නේ. තාම නෑ ගෑස්. ගෑස් කියනවා ගෑස් ගෙනල්ලා බ්‍රෝකර්ලා දෙනවා 3500යි. ගෑස් කඩේට ගෑස් බිල් ඉල්ලුවම ගෑස් නෑ කියනවා. නමුත් බ්‍රෝකර්ලා දාලා විකුණනවා ඒගොල්ලෝ ගෑස් ගෙනල්ලා මේ විකුණන්නේ නැතුව ගෙවල් වල ගාලා 3500යි. අපේ සල්ලි තිබ්බට වැඩක් නැහැ නේ. තේකක් බොන්න සුදියක් නැහැ නේ. තේකක් බොන්න හෝටල් වලට ගියා හෝටල් ඔක්කොම වහලා. ඉතින් මොනවද දෙයියනේ අපේ මේ ජනාධිපතිතුමාගේ ඉල්ලීමක් කරනවා මොනවද මේකට විසඳුමක් ලබා දෙන්න කියලා. ප්‍රමාණවත් ගෑස් තොක නොලැබීම හේතුවෙන් ජනතාව භූමි තෙල් පරිභෝජනයට යොමු වද වෙළඳ පොලේ භූමි තෙල් නොමැති බව ජනතාව පවසනවා. භූමි තෙල් ලබා ගැනීමටද ඉන්ධන පිරවුම්හල් අසල ජනතාව දිගු පෝලිම් වල රැඳී සිටියේ මෙලෙසයි. භූමි තෙල් මිල ඉහළ යාම හේතුවෙන් කඳුකර ප්‍රදේශවල ගොවි ජනතාව වගාවලට අවශ්‍ය ජලය ලබා ගැනීමේ ගැටලු වලටද මුහුණ පා සිටිනවා. වැලිමඩ, බොරලන්ද, රේන්දපොළ වැනි කඳු සහිත ස්ථානවල වාරි ජලය ලබා ගැනීමට නොහැකි වීමෙන් වතුර ලබා ගැනීම සිදු කරන්නේ වතුර මෝටර යොදා ගනිමින්. මේ හේතුවෙන් භූමි තෙල් සඳහා සහනයක් ලබා දෙන ලෙසයි ගොවි ජනතාව ඉල්ලා සිටින්නේ. එළවලු ආන්න විදියක් නෑ අපිට මේ ලාම්තල් මිල ආස උතර නැංගලා එක කන්නයක් ඉවරෙන්ද ලාම්තල් ගන්නකොට ලාම්තල් ලීටර 100ක්වත් ඕනේ. ගොවියට සාහනයක් වශයෙන් මේ රජෙන් ඉල්ලා සිටිනවා කුසිකර්මාන්තයට අවශ්‍ය කරන භූමි තෙල් ටිකවත් මිල අඩු කරලා දෙන්න කියලා. පොර නෑ, බෙහෙත් නෑ, ලාම්තල් නෑ. එතකොට අපිට ගොවිතැන් කළා දැන් 7-5ක වැඩක් නෑ අපි දැන් හොඳටම අමාරු වෙලා ඉන්නේ. සපුගස් කඳ තෙල් පිරිපහදුව හෙට සිට යලි වසා දැමීමට බලශක්ති අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා. කෙසේ වෙතත් අවශ්‍ය තරම් ඉන්ධන තොග පවතින බැවින් ඉන්ධන හිඟයක් ඇති නොවන බවයි අමාත්‍යාංශය සඳහන් කරන්නේ. රටේ පවතින විදේශ සංචිත අර්බුදය හේතුවෙන් බොරු තෙල් මිලදී ගැනීමෙන් සිදුව ඇති දුෂ්කරතා හේතුවෙන් පිරිපහදුව හෙට සිට වසා දැමීමට කටයුතු කරනවා. එහෙත් බොරු තෙල් තොග සපයා ගැනීමෙන් පසුව ලබන 30 වනදා සිට එම කටයුතු යලි ආරම්භ කිරීමට නියමිතයි. මේ අතර තවමත් නොවිසඳුණු ගෑස් අර්බුදය සම්බන්ධයෙන් දේශපාලන වේදිකාවේ අදත් විවිධ අදහස් පළ වුණා. පැහැදිලි ලෙසම අපට පේනවා සමහර ආයතන මං හිතන්නේ වුමනාවෙන්ම ජනතාව අපහසුතාවයට පත් කරනවද කියන එක පිළිබඳවත් ලොකු සැකයක් තියෙනවා. මෙවැනි අවස්ථාවක ජනතාව ඉතාමත්ම අසරණ තත්වයකට පත් වෙච්ච වෙලාවකදී කුමන හෝ ක්‍රියාමාර්ග කඩිනමින් ගත යුතුයි. ඉතින් ඒක නිසා මේ ආයතන බාරව ඉන්න සියලු දෙනාට මොකද යම් වගකීමක් බාරගත්තා නම් ඒ වගකීම ඉටු කරන්නට Taman කැපවීමෙන් කටයුතු කරන්න ඕනේ. මොකද නැත්තම් ජනතාව විතරක් නෙවෙයි රජයක් හැටියටත් දැවැන්ත අපහසුතාවයකට පත් වෙනවා. මාස ගණනාවක් ගෑස් අර්බුදයේ දිගින් දිගටම ගොඩ ගැහෙනවා. දැන් ජනාධිපතිවරයා ජනාධිපති විමර්ශන කොමිසමක් පත් කළේ මේ ගැන හොයන්න, නිර්දේශ ඉදිරිපත් කරන්න, ගත යුතු පියවර පිළිබඳ තීන්දුව තීරණ ගන්න. කොහෙන්ද මේ වාර්තාව? දැන් ජනාධිපතිතුමා පත් කරපු ඒ ගෑස් අර්බුදයේ පිළිබඳව නැත්නම් ඒ පිපිරීම් පිළිබඳව හොයලා බලන සභාවේ වාර්තාව ජනාධිපතිතුමාට දීලා සති දෙකකට වඩා වැඩි. නමුත් ඒකේ නිර්දේශ ක්‍රියාත්මක වෙනවද? ගෑස් ප්‍රශ්නය තියෙන ප්‍රශ්නයක් නේ. ඩොලර් වල ප්‍රශ්නය සහ ඒ සභාපතිවරයා සහ ඒ පත් කරලා ඉන්න
තියෙන අය හරියට වැඩ කරන්නේ නැති හින්දා තමයි මේ ප්‍රශ්න වලට මුහුණ දෙන්න වෙලා තියෙන්නේ. අත්තල් කාලේ ගෑස් එකක් ආවේ ඒකයි. ඒ නිසා මම එදත් කිව්වා හෙටත් කියනවා වගකීම් බාර අරන් තියෙන අය වගකීම් හරියට ඉටු කරන එක මේ රටේ ජනතාවට කරන වගකීමක් හැටියටයි මම මතක්. මහාවංශික කෝට්ටේ ශ්‍රී කල්යාණී සාමග්‍රේ ධර්ම මහා සංඝ සභාව විසින් ශ්‍රී ලංකාදීශ්වර පද්ම විභූෂණ ගෞරව නාමය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා වෙත පිරිනැමීම අද සිදු කෙරුණා. අතිපූජ්‍ය ඉත්තෑපෑනේ ධම්මාලංකාර මහානායක ස්වාමින් වහන්සේගේ ප්‍රධානත්වයෙනුයි මෙම උත්සවය පැවැත්වුණේ. පැමිණි ගමන් මගේදී මුහුණ දීමට සිදු වූ බාධක මගහරවා ජනතා අභිලාෂයන් ඉටු කරනවා සේම අවසි නම් දැඩි තීන්දුව ගැනීමට සූදානම් බව ජනාධිපතිතුමා මෙහිදී අවධාරණය කළා. මේ පිළිබඳ වැඩිදුර තොරතුරු රාත්‍රී 10ට බලාපොරොත්තු වන්න. දිවයිනේ සියලුම රජයේ සහ රජයේ අනුමත පෞද්ගලික පාසල් හෙට දිනේදී යලි ආරම්භ කරනවා. කල් දැමූ විභාග සියල්ල නියම කළ දිනයන්හි පවත්වන බවයි අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේ. රජයේ සහ රජයේ අනුමත පෞද්ගලික පාසල් සඳහා පසුගිය දෙසැම්බර් 23 වනදා නිවාඩු ලබා දුන් අතර එම පාසල් හෙට දිනේ යලි ආරම්භ කෙරෙනවා. සෞඛ්‍ය නීති රීතිවලට අනුව පාසල් පැවැත්විය යුතු ආකාරය පිළිබඳ විදුහල්පතිවරුන්ට ලබා දී ඇති උපදෙස්වලට අනුව පාසල් පැවැත්වෙනු ඇති. කොරෝනා ව්‍යසනය හේතුවෙන් කල් දැමුණු විභාග හැකි ඉක්මනින් පවත්වන බව අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ප්‍රකාශ කළා. හෙට දිනේ රජයේ පාසල් ඒ වගේම පෞද්ගලික පාසල් සියලු පන්ති ආරම්භ වෙනවා. ඒක 43 ලක්ෂයකට අපේ ශිෂ්‍ය දරුවන්ට ලැබෙන සුවිශේෂ ජයග්‍රහණයක්. කල්ගිය පහේ ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගය ජනවාරි මාසයේ 21 වෙනිදා පවත්වන්න කටයුතු කළා දැනුම් දීම් කළා තියෙනවා. ඉන් අනතුරුව පෙබරවාරි මාසයේ පළවෙනි සතියේ කල්ගිය අධ්‍යාපන පොදු සහතිකපත් උසස් පෙළ විභාගය පැවැත්වෙනවා. විදේශ රටවල අධ්‍යාපනය හැදෑරීමට බලාපොරොත්තුවෙන් සිටින සිසුන්ට ලැබෙන සහන පිළිබඳවද අමාත්‍යවරයා අදහස් දැක්වුවා. අලුතෙන් විදේශ රටවල් වලට ගමන් කරන්න බලාපොරොත්තු වෙන ශිෂ්‍ය දරුවන් ඉන්නවා. අපි ඒක පිළිගන්නවා. ඒ වගේම මේ විශ්වවිද්‍යාල එක්ක දැනට පළවෙනි වසර අපේ රටේ පවත්වන්න. එතකොට ශිෂ්‍ය දරුවන්ට මේ අර්බුද හරහා වූ ප්‍රධාන අමාරු කාලය හමාර කරන්න පුළුවන්කම ගැනත් අපි සාකච්ඡා කරනවා. චීනයේ ඉඳලා ආපු ශිෂ්‍ය ශිෂ්‍යාවන් තාම ගිහිල්ලා නැහැ. වෙනත් රටවල් වලත් ඔක්කොම ගිහිල්ලා නැහැ ආපහු. කොවිඩ් වසංගතය නිසා චීන තානාපතිතුමා ගිය සතියේ එකඟතාවයට පැමිණියා. උපාධිය හමාර කරන්න නියමිත ශ්‍රී ලාංකික ශිෂ්‍යයන්ට යළිත් ගමන් කරන්න අවස්ථාව ඇති කර දෙන බව ඉතාම ඉක්මනින්. මේ අතර සමස්ත ලංකා අන්තර් පළාත් පොදු පාසල් ළමයින් ප්‍රවාහන සංගමය මාධ්‍යහමුවක් පවත්වමින් කියා සිටියේ. පාසල් ළමයින් ප්‍රවාහන ගාස්තු 20%කින් ඉහළ නැංවීමට තීරණය කළ බවයි. දයාපර දෙමාපියන්ට මේ මොහොතේ කියන්න සිද්ධ වෙනවා. අකමැත්තෙන් වුණත් අප්‍රසිද්ධ වෙලා තියෙනවා 20%කින් හෙට දිනේ සිට පාසල් වෑයන්ටතොල් ගාස්තු වැඩි කරන්න. සමාජිකුන්ගේ ඉල්ලීමක් කළා තියෙනවා. කෙටිතුරු ධාවනය වෙන සමාජිකයන්ට පුළුවන් නම් 15% දක්වා මේ ගාස්තු අඩු කරන්න. මොකද මේ අපේ රටේ ජීවනාඩිය තමයි මේ අරන් යන්නේ. ඒක නිසා වගකීමක් තියෙන පුරිසක් වශයෙන් මොකද සමහර දේවල් රැය තමයි අපි දන්නේ මේ ගාස්තු වැඩි වෙලා කියන එක. නමුත් අපි එහෙම කරේ නෑ. අපි මේක රජයට අද දවසේ කියන්නේ මේ බැරිම අවස්ථාවක් නිසා අපි යෝජනාව ස්ථිර කරගත්තා. හෙට දිනේදී අපේ ගාස්තු වැඩි කිරීම කරන්න. අභියෝග මැක්දින් හැදෙන රට විශේෂාංගය දැන්. මැටි කර්මාන්තය කියලා කියන්නේ මීට කාලයකට කලින් විශේෂ අවධානයක් නොලැබුණු කර්මාන්තයක්. හැබැයි ගෙවී ගිය වසර දෙක තුළ විශේෂ පෙබදීමක් මේ කර්මාන්තය තුළ ඇති වුණා. ඉතින් අපි හිතුවා ශ්‍රී ලංකාවේ මැටි කර්මාන්තයේ ප්‍රගතිය ගැන ඔබත් එක්ක කතා කරන්න. අපි දන්නවා ගෙවී ගිය අවුරුදු දෙක පුරාවට විශාල ප්‍රගතියක් මේ කර්මාන්තය තුළ ඇති වෙලා තියෙනවා. කොහොමද මේ වෙනස කළේ? මොකක්ද මේ වෙනස? මැටි කර්මාන්තය කියන්නේ දවන්ත කර්මාන්තයක්. නමුත් ඒක එළියට පෙන්ලා තිබුණේ නැහැ. ගරු ජනාධිපතිතුමන්ගේ සංකල්පයක් අනුව මේ අමාත්‍යාංශ වෙන් කිරීමේදී මේ මැටි කර්මාන්තය කියන එකට තැනක් ලැබුණා. මේගොල්ලන්ට මුලින්ම තිබුණ ප්‍රශ්න ටිකක් තමයි අමුද්‍රව්‍ය හිඟේ. ඒ අමුද්‍රව්‍ය ප්‍රශ්නේ විසඳන ගමන් අපි මේගොල්ලන්ට ඕන කරන තාක්ෂණයක් ලබා දුන්නා. වෙන්දට අපි දැක්ක පෝරුණු බොහොම බිම් මට්ටමේ තියෙන තාපය හරියට ඩිස්ට්‍රිබියුට් වෙන්නේ නැති පෝරුණු තමයි අපි ගාව තිබුණේ. දැන් අපි ඒව වෙනස් කරගෙන ජපාන තාක්ෂණය අනුව අකිරා කියන පෝරුණු ඉන්ට්‍රොඩියුස් කරගෙන යනවා.
අපිට මැරිකර්මාන්තය මේ අත්තරින මට්ටමට තමයි අපි හිටියේ. අපිට ශිල්ප සභාව හරහා ඩෙන්ටිටි එකක් හදලා දීලා අමුද්‍රව්‍ය ලබා ගන්න අවසරයක් ලබා දුන්නා. වෙළඳපොලේ ඉල්ලුමක් ඇති වුණේ මේ අවුරුදු 2 ඇතුළතදී තමයි. දැන් අපි ඉලක්ක කරගෙන තියෙන ලෝක වෙළඳපොළට ඒ විදිහට හරි පැකේජින් එකක් එක්ක හරි ප්‍රමිතියෙන් එකම විදිහට නිෂ්පාදනය කරලා ලෝක වෙළඳපොළට නිකුත් කරන්න. අපේ රටේ මැටි කර්මාන්තයේ නිරත වන අපේම රටේ ජනතාව අභියෝග මැදින් ජයග්‍රාහී ගමනක් යනවා. ඔවුන්ගේ හෙට දවස අදටත් වඩා යහපත් වනු නොඅනුමානයි. නැගෙනහිර පළාතේ බොහෝ දෙනෙක්ගේ ඇස නොගැටුණු ඓතිහාසික ස්ථාන 100,000 ගණනක් තවමත් මහා වනයට යට වෙලා තියෙනවා ඉෂාරා. ඒ ස්ථාන ආරක්ෂා කරගනිමින් සංරක්ෂණය කරන්න විධිමත් වැඩපිළිවෙලක් ආරම්භ කළ යුතු හොඳම කාලය තමයි සහන් මේ එළඹිලා තියෙන්නේ. ඒ වගේ අවධානය යොමු විය යුතුම පුදුමයක් පිළිබඳවයි උරුමය සොයා විශේෂාංගයෙන් අද තොරතුරු ගෙනෙන්නේ. කහසබන්ද පුල්මුඩේ ප්‍රදේශයේ පිහිටි ඇතා නැගි කන්ද නමින් හඳුන්වන මේ පුදබිමට ළඟා විය හැක්කේ පුල්මුඩේ පදවිය මාර්ගයේ සිට කිලෝමීටර් 8ක පමණ දුරක් ගමන් කිරීමෙන් පසුවයි. රමණීය ගල්තලාවක් මත විහාර සංකීර්ණයක් ලෙස මේ පුදබිම ඉදිකර ඇත්තේ අනුරාධපුර යුගයේ මුල් වකවානුවේදී. වනසතුන් ගහන වනාන්තරයකින් වඩ වූ පුදබිම අක්කර 30කට අධිකයි. අතීතයේ ඉතා දියුණු විහාර සංකීර්ණයක් වූ මෙහි වැඩවිසූ භික්ෂූන් වහන්සේගේ පහසුව උදෙසා ඊට යාබදව පිහිටා තිබූ විශාල වැව අද වන විට කැඩී බිඳී ගොස් ඇත්තේ කිසිවෙකුගේ නිසි අවධානයක් ඒ කෙරෙහි යොමු නොවීම හේතුවෙන්. පර්වතයේ ඉහළ කොටසේ තිබූ චෛත්‍ය ගරා වැටී ඇති අතර එහි නටබුන් තවමත් පැහැදිලිව දැකගත හැකියි. පුදබිම පුරා ශිලාමය නිර්මාණ රැසක් පැවතියද ඉන් බොහොමයක් වනාන්තරයට යට වී ඇති බව එහි යන ඕනෑම අයෙකුට පෙනී යන කාරණයක්. කෙනෙක් ආවොත් ආයෙත් නොයන තැනකට තමයි අපි අද ඇවිල්ලා ඉන්නේ. මේ තියෙන්නේ ඓතිහාසික සුසාන භූමියක්. ඇතානගි කන්ද සේනාසනයේ ආසන්නයේ පිහිටලා තියෙන මේ සුසාන භූමියේ ප්‍රාග් ඓතිහාසික යුගයේ ජීවත් වුණ ප්‍රභූවරුන්ගේ දේහයන් මිහිදන් කළා කියලායි විශ්වාස කරන්නේ. මේ භූමිය පුරා ශෛලමය සොහොන්කොත් 200ක් දැක් ගන්න පුළුවන්. ආදි මානවයන්ගේ සොහොන්කොත් ඇතුළත් මෙගලිතික සුසාන භූමියක්ද මේ පුදබිමට යාබද ප්‍රදේශයේ පිහිටා තිබෙනවා. අලංකාර ශෛලමය නිර්මාණ ලෙසින් ඉදිකර ඇති මේ සොහොන්කොත් දිනින් දින පසට මෙන්ම වනාන්තරයට යට වෙමින් පවතින්නේ කිසිදු අංශයක අවධානයක් මේ කෙරෙහි යොමු නොවීම නිසායි. ක්‍රිස්තු පූර්ව 4-5 සියවස් වලට නෑකම් කියන පුරාවිද්‍යා සාධක හම්බ වෙන පුණ්‍ය භූමියක්. විශේෂ ලක්ෂණය තමයි ආදි මානව ශිෂ්ටාචාරයක සුවිශේෂී නටබුන් ප්‍රමාණයක් මේ ඇතානැගි කන්ද පරිශ්‍රය තුලින් අපිට දැක ගන්නට පුළුවන් කමක් තියෙනවා. ඒ තමයි මේ යාන්ඔයේ නිම්න ශිෂ්ටාචාරය. ලංකාවේ ආදි මානවයා ජීවත් වෙච්ච ප්‍රධානම මර්මස්ථානයක් තමයි මේ යාන්ඔයේ නිම්න ශිෂ්ටාචාරය. නිම්නය. මේ යාන්ඔයේ නිම්නය හරහා විශාල වශයෙන් අපිට දැක ගන්න පුළුවන් කමක් තියෙනවා මෙගතිලික සුසාන. අනාගත පරපුර වෙනුවෙන් ආරක්ෂා කර දිය යුතුම පෞරාණික ස්ථානයක් වූ මෙය නැගෙනහිර බෞද්ධ උරුමය ලොවට පෙන්වා දෙන තවත් එක් සාධකයක්. ගෝලීය ඉන්ධන මිලෙහි වාර්ෂික ඉහළ යාම වසර 12කට පස්සේ පසුගිය වසරේදී තමයි ඉහළම අගයක් අරන් තියෙන්නේ.
ලොව පුරා පවතින ඉන්ධන ඉල්ලුමට සරිලන සැපයුමක් ලබා දීමට නොහැකි වීම මෙලෙස ඉන්ධන මිල ඉහළ යාමට ප්‍රධානතම හේතුව කියලයි ආර්ථික විශ්ලේෂකයින් පෙන්වා දෙන්නේ. පසුගිය මාසය තුළ ගෝලීය ඉන්ධන මිල පහළ ගියද ඉන්ධන මිලේ වාර්ෂික ඉහළ යාම ඉතා හිලාගයක් ගෙන තිබෙනවා. වාර්ෂිකව ඉන්ධන මිල ඉහළ යාමේ වැඩිම අගය පසුගිය වසරේදී වාර්තා වුණේ 2009 වසරට පසුවයි. 2021 වසරේදී ඇමරිකාවේ නිව්යෝක් කොටස් වෙළඳ පොලේ ඉන්ධන මිල 55%කින් පමණ ඉහළ ගොස් තිබෙනවා. එමෙන්ම බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිලද පසුගිය වසර තුළදී 50%කින් පමණ ඉහළ ගොස් ඇති අතර ඒ වසර 5කට පසු වාර්තා වූ ඉහළම අගයයි. කොරෝනා වසංගතය හේතුවෙන් අවම කෙරුණු බොරතෙල් නිෂ්පාදනය මෙවන විට යථා තත්ත්වයට පත් නොවීම මෙලෙස ඉන්ධන මිල ඉහළ යාමට හේතු වී තිබෙනවා. ඇමරිකාවේ WTI බොරතෙල් බැරලයක මිල ඇමරිකා ඩොලර් 75.21ක් ලෙස සඳහන් වූ අතර ඒ 2.3ක ඉහළ යාමක්. එමෙන්ම බ්‍රිතාන්‍යයේ බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල ඇමරිකා ඩොලර් 77.78ක් වන අතර එය 2.2ක ඉහළ යාමක් ලෙසයි සැලකෙන්නේ. ඒ සමගින් සවස 6:30 ප්‍රධාන ප්‍රවෘත්ති අවසන්. යලිත් හමුවෙමු රාත්‍රී 10ට.